මේ පින්නතුන්ට අද ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන ධර්ම කාරණාව. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානි පතිගං හන්ති පියං ඥාතිව ආගතං. ගාථා රත්නයන් දෙක. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාළේ ඊටාම ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් අරමුණු කරගෙන. මේ කුල පුත්‍රයා මරණයට පත් වෙලා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබන්න නියමිතව හිටියා. ඒ පිළිබඳව මහමුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසපු කාරණාවක් පැහැදිලි කරන්නයි මේ ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාළේ. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ ඒ කුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කුටියක් හදලා පූජා කළා. බොහෝ දම්පැන් පූජා කරපු කෙනෙක්. ආහාර පාන වශයෙන් නොයෙක් වස්ත්‍ර බෙහෙත් හේත් ආදී වශයෙන් බොහෝ දේවල් ජීවිතේ පූජා කරගත්තා. නමුත් දවසක් කල්පනා වුණා මෙච්චර දේවල් පූජා කරපු මට මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ උගන්වා වදාලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා අරමුණු කරලා සංඝසතු කරලා දානයක් පූජා කරනවටත් වඩා සිව් දිගින් වඩින මහා සංඝයාට වැඩ ඉන්න ආරාමයක් හදලා පූජා කරන එක මහත්ඵලයි කියලා. නමුත් මගේ ජීවිතේ එහෙම පින්කමකුත් කරගන්න තිබුණා නම් කොච්චර වටිනවද කියන අදහසකට ඇවිල්ලා තමයි ඉසිපතනේ අපූර්ව කුටියක් සකස් කරන්නට යෙදුනේ. අන්න ඒ කුටිය බුදුරජාණන් වහන්සේට පූජා කරපු දවසේ මෙයා වෙනුවෙන් දිව්‍ය ලෝකේ විශාල දිව්‍ය මාලිගාවක් පහළ වුණා. මහමුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ නිතර වඩින මහරහතන් වහන්සේ නමක්. ගිහිල්ලා දෙවියොත් එක්ක සාකච්ඡා කරලා ඒ දිව්‍ය සම්පත් ලබන්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු පින්කම් මොනවද කියලා අහලා ඇවිල්ලා මිනිස්සුන්ට කියලා දෙනවා. කියලා මිනිස්සුන්ගේ පින් කරන්න තියෙන උද්‍යෝගය වැඩි කරනවා. නිරයවල් වල තියෙන දුකත් මිනිස්සුන්ට මනාව පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේට තිබිච්ච ඒ සුවිශේෂී හැකියාව නිසා බෞද්ධ නොවිච්ච අන්‍ය තීර්ථකව සංසාරේ අසරණ වෙවි හිටපු අය වේගෙන් බෞද්ධ වෙන්න පටන් ගත්තා. බුදුන් සරණ යන්න පටන් ගත්තා. ඉතින් ඒක අන් අයට මහලුකු හිසරදයක් වුණා. ඔය කාරණාව නිසා තමයි තීර්ථකයෝ සැලසුම් කළේ මුගලන් මහරහතන් වහන්සේ අකාලී ඝාතනය කරන්න ඕන කියලා. උන්වහන්සේගෙත් සංසාරයේ එළඹිච්ච කරුමයක් තියෙනවා. නමුත් අනිත් අය වේගෙන් බුදුන් සරණ යන නිසා මේ මහා ශ්‍රාවකයා අපේ හැම ආගමකටම විශාල හිරිහැරයක් බවට පත් වෙනවා කියලා ඒගොල්ලෝ හිතලා තිබ්බා. ඉතින් ඒ වගේ උන්වහන්සේ දෙව්ලොවත් වඩිනවා, නිරය තොරතුරුත් ගෙන හැර දක්වනවා, නිරය පිළිබඳව බය ඇති කරනවා, සුගතිය පිළිබඳව සිත පිහිටවනවා. එහෙම කටයුතු කරපු මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්. එක දවසක් දිව්‍ය ලෝකේ වැඩම කරලා දෙවියොත් එක්ක කරුණු සාකච්ඡා කරගෙන එනකොට විශාල දිව්‍ය මාලිගාවක් ළඟ නතර වුණා. ටික වෙලාවක් යනකොට
ඒ මාලිගාවෙන් දිව්‍යාංගනාව ඇවිල්ලා වන්දනා කරලා කතා කළා. මෙහි ප්‍රධාන පුරවැසියකෝ මේ මාලිගාවේ අයිතිකාරයා කොයි කියලා අහපුවාම ඒ අය සඳහන් කළේ ස්වාමීනි මෙහි අයිතිකාරයා තවම ඉන්නේ මනුස්ස ලෝකේ. ඔහු එනකන් තමයි අපි මෙහාට වෙලා බලාගෙන ඉන්නේ. ස්වාමීනි මේ කුල පුත්‍රයාගේ නම නන්දිය. ස්වාමීනි නන්දියට ගිහිල්ලා කියන්න. නන්දිය දෙව්ලොව එනකන් අපි බලාගෙන ඉන්නවා කියලා. ස්වාමීනි නන්දියට කියන්නේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ මැටි බඳුනක් වගේ එකක්. දිව්‍ය ආත්මයක් කියලා කියන්නේ රන් බඳුනක් වගේ දෙයක්. මැටි බඳුන පසෙ කළා වහ රන් බඳුන වැළඳ ගන්න එන්න කියලා නන්දියට කියන්න. එහෙම ඉල්ලීමකුත් කරනවා. ඉතින් තව දෙවිවරුත් එක්ක කතා කළා. ඒ අය දිව්‍ය ලෝකේ ආපු හැටි කොහොමද කියලා අහනවා. ඉතින් සමහර අය කියන්නේ ස්වාමීනි අපි දිව්‍ය ලෝකේ එන්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ පූජා කළේ කැකිරි ගෙඩියක් කියලා. වෙන දෙන්න දෙයක් නැතුව පූජා කරලා තියෙන කැකිරි ගෙඩියක්. ඒක එකපාර කියන්නෙත් නෑ. බොහොම ලැජ්ජයි කියන්නේ. නමුත් රහතන් වහන්සේ නමක් අහපුවාම උත්තර නොදී ඉන්න බැරි හින්දා කියනවා. තව කෙනෙක් පූජා කරලා තියෙන්නේ තිඹිරි ගෙඩියක්. තව කෙනෙක් පූජා කරලා තියෙන්නේ බොරළු දමන ගෙඩියක්. ඒ වගේ සුළු පූජාවක් තමයි කරලා තියෙන්නේ. ඉතින් එතකොට සමහර වෙලාවට මේ ධර්ම කාරණාව අහගෙන ඉන්න අයට හිතෙන්න පුළුවන් එහෙනම් මෙච්චර සාංගික දන් පූජා කරලා අටපිරිකර පූජා කරලා ඉන්න අපිට තව මොකටද අමුතුවෙන් පින් කරන්න වෙන්නේ කියලා. සුගතියට යන්න. ඒ කැකිරි වලට වඩා කොච්චර වටින දේවල් පූජා කරලා තියෙනවද අපි? එහෙම හිතලා කටයුතු කරන්න පටන් ගත්තොත් අපි මුලාවටපත් වුණා තමයි වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් නම් කැකිරි පූජා කරලා යන්න සුගතියට අපිට බැරි වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙටත් උත්තරයක් හොයන්න ඕනේ. ඔකට අපි සරලවම මෙහෙම කිව්වොත් දැන් පහුගිය කාලෙත් ලංකාවට මලල ක්‍රීඩාවලින් රම් පදක්කම් හුඟක් ලැබුණා. නමුත් ඒ පදක්කම් දිනාපු ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට ගිහිල්ලා කරපු වැඩේ අපි ගෙනහිල්ලා එතන තිබ්බොත් අපිට කරන්න පුළුවන්ද? අපට කරන්න බැරි හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබලා නැහැ. ඒ අය පොඩි කාලේ ඉඳලා පුහුණු වෙලා තමන්ගේ ශාරීරියේ විවිධ ආකාරයෙන් ඒ සඳහා සකස් කරගෙන තමයි එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලෝයි අපි මේ වැඩේ කරන්න ගියොත් තියෙන්නේ ලොකු වෙනසක්. ආන් ඒ වගේ තමයි මේ ජීවිතයේ මොන යම්ම හේතුවක් නිසා හෝ වෙනම දුප්පත් වෙලා ඉපදිලා පූජා කරගන්න දෙයක් නැතුව තමයි කැකිරි ගෙඩියක් පූජා කළේ. හැබැයි මේ පූජාව කරනකොට ඒගොල්ලෝ ළඟ මනාව සිල් තියෙනවා. සංසාරේ වෙන ආත්මවල හොඳට දන් දීලා දන් දෙන්න පුරුදු කරගත්ත හොඳ හිතක් තියෙනවා. ආන් මේ පුරුද්ද නිසා මනා වූ සීලයක් තියෙන නිසා සිල්වතුන් උදෙසා ඒ සුළු පූජාව හා කරපු නිසා ඒගොල්ලන්ගේ පින්කම බොහොම ප්‍රබලයි. ශ්‍රද්ධාව පෙරදරි කරගෙනම මනා අවබෝධයෙන් නම් කරන්නේ අල්පයක් ඇති කල්හි දුන්නු දාණය දහසින් ගුණ කරලයි බලන්නේ කියලා සඳහන් කරනවා. ඊටාම ස්වල්ප දෙයක් තියෙන්නේ දෙන්න. එක්ක රොටියක් එහෙම නැත්නම් කැඳ ටිකක් පූජා කරන්නේ බත් ටිකක් දෙන්න නැති හින්දා. නමුත් අල්පයයි තියෙන්නේ බොහොම ටිකයි. ඒකෙන් තමයි කැඳ ටික හැදුවේ. ශ්‍රද්ධාව තියෙනවා. අල්පයක් ඇති කල්හි දුන් දාණය දහසින් ගුණ කරනවා කියලා කිව්වේ ඒකයි. ඒ ශ්‍රද්ධාව සහ සීලයත් එක්ක. ඒ නිසා ඒ අය කරපු දේවල් කරන්න ගියොත්
මේ කරලා තියෙන ප්‍රමාණය ඇති කියලා හිතුවොත් අපිටම වැරදුනා මිසක් දියුණුවක් නැතුව යනවා. ඒ හින්දා ඒ කාරණාව අපි තව හුඟක් ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් මහමුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මනුස්ස ලෝකේ තාම ජීවත් වෙන අය වෙනුවෙන් දිව්‍ය ලෝකේ මාලිගා පහළ වෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇහුවේ මොග්ගල්ලාන ඔබ දෙව්ලොවටත් වැඩලා දිව්‍ය විමාන ගාවටත් ගිහිල්ලා කාගේද කියලා තොරතුරු අහලා අයිතිකාරයෝ තාමත් මනුස්ස ලෝකේ ඉන්න බවත් දැනගෙන තවත් ඇවිල්ලා මගෙන් අහන්නේ අහවල් දෙයකටද කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා එහෙමයි ස්වාමීනි. එසේමයි මම මේ මාලිගාව ළඟට ගියා. නන්දිය උපාසක තාම මනුස්ස ලෝකේ නමුත් දිව්‍ය විමානයේ පහළ වෙලා තියෙනවා. ඔය කාරණාව පැහැදිලි කරන්නයි අර ගාථා රත්නයන් දෙක දේශනා කළේ. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. අපි කියමු අපේ පින්නතුන්ගේ දරුවෙක් පිටරට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබනවා කියලා. අවුරුදු 5ක් 6ක් එහෙ ගිහිල්ලා ලංකාවට ආවෙම නැහැ. ඉතින් මව්පියන්ට සහෝදරයන්ට දැන් කොච්චර දේවල් හිතෙනවද? මෙහෙන් ගියාට වඩා දැන් උස ගිහිල්ලා ඇති. මෙහෙන් ගියාට වඩා දැන් තවත් හුඟක් ලොකුයි අවුරුදු 5ක් විතර. හුඟ කාලෙකින් දැක්කේ නැහැ. දැන් ඉතින් බොහෝම බලාපොරොත්තු දල්වගෙන තමයි ඉන්නේ. එහෙ කටයුතු ඉවර කරලා ආපහු වෙනකන්. අවුරුදු 5කින් දැකලා නැහැ. එතකොට එහෙ ඉන්න දරුවා පණිවිඩයක් එවනවා මගේ අධ්‍යාපන කටයුතු ටික අහවල් කාලේ ඔක්කොම ඉවරයි. මං අහවල් දවසේ ලංකාවට එනවා කියලා. එතකොට අපි ඔක්කොම අපේ නෑදෑයන්ටත් කියලා ඒ දරුවගේ මෙහෙ හිටපු හිතවත් යාළු මිත්‍රාදීන්ටත් කියලා සියලු දෙනාම බොහොම සන්තෝෂෙන් සැරසිලා සූදානම් වෙලා ඉන්නේ එයා පිළිගන්න. ගෙවල් දොරවල් පාට කරලා අලුතෙන් ඇඳම් පුටු ගෙනත් තියලා අපිත් අලුත් ඇඳුම් ඇඳලා ආපුවාම හොඳ කෑම වේලක් දෙන්න ඔක්කොම ලෑස්ති කරලා මේ පුදුම විදිහේ පිළිගැනීමකට ලෑස්ති. චිරප්ප වාසි කියලා කියන්නේ තමන් ඉපදිච්ච රට හැර වෙන රටක් කියන එක. තමන් ඉපදුන රට හැර අන් හැම රටකටම අපි කියන්නේ පිට රටක් කියලා. ඉපදිච්ච රට අපේ රට අනික් ඔක්කොම පිට රට. එතකොට මේ පිට රටක ඉන්න කියන කතාව තමයි චිරප්ප වාසි කියන්නේ. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං. ඊටාම දුර තියෙන පිට රටක ජීවත් වෙලා කාලයක් තිස්සේ හිටියා. දූරතෝ සොත්තිමාගතං. එහෙ ඉඳලා ආපහු මෙහෙ එනවා. ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. පිට රටක ඉඳලා එන අපේ නෑයා පිළිගන්න අපි බොහෝම සූදානම් වෙලා බලාගෙන ඉන්නවා වගේ තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං. අපි මේ ලෝකේ ජීවත් වෙන කාලේ කරන පින්කම් තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං. මෙහෙ ඉඳගෙන කරන මේ පින් පුඤ්ඤානි පතිගං හන්ති පියං ඥාති වාගතං. අපේ ඥාතියා පිළිගන්න අපි බලාගෙන හිටියා වගේ ඒ පින අපි මැරිලා එනකන් බලාගෙන ඉන්නවා අපි පිළිගන්න. එහෙනම් නන්දිය මෙහෙ කරපු පින්කම් ටික දිව්‍ය ලෝකේ මාලිගාවක් හැටියට ගොඩ නැගිලා අප්‍රමාණ දිව්‍ය සැප ලැබලා දීලා අවුරුදු කෝටි ගානක ආයුෂයක් තිලින කරන්ට ඒ කුසලයේ යහට වෙලා බලාගෙන ඉන්නවා. නන්දිය පිළිගන්න. ආන් ඒ වගේ තමයි මෙහි ජීවත් වෙනකොට අපි කරන හැම පින්කමක්ම කවදාවත් අහක ගිහිල්ලා නැහැ. සමහර වෙලාවට පුංචි කාලේ අපි කරපු පින්කම් අපිට මතකත් නැහැ. ඒව සමහරලාට සල්ලි දාස් ගණන් වියදම් කරලා කරපු පින්කම් නෙමෙයි. වතුරේ ගහගෙන යන කූඹියෙක් ගොඩ දාලා. ලේනෙක් වාගේ සතෙක් අල්ලගන්න පූසෙක් එලවගෙන යනකොට පූස නවත්තලා.
අර ලේනට ජීවිතය ලැබලා දීලා. එයා මරණයෙන් බේරගෙන මේ වාගේ දේවල් අපි ජීවිතේ එහෙම දේවල් ඕන තරම් කරලා ඇති. හැබැයි දැන් ඒවා මතක නෑ. ඒ වුණාට පින් හැටියට ඒ දේවලුත් අපි වෙනුවෙන් එකතු වෙලා තියෙනවා. අපිට අමතකයි කියලා ඒක නැති වෙලා ගිහිල්ලා නැහැ. එහෙම ස්වභාවයක් සමහරලාට තියෙන දුර්වල මිනිස්සු ගාව. කාගෙන් හරි ප්‍රයෝජනයකට යමක් ඉල්ලගෙන යනවා. සෑහෙන කාලයක් තියාගෙන ඉන්නවා. අයිතිකාරයා ඒක අහන්නේ නැත්තේ අයිතිකාරයාට මතක නෑ කවුද ඉල්ලගෙන ගියේ කියලා. අරගොල්ලෝ හිමීටම අමතක කරලා ඒක තමන්ගේ කරලා තියාගන්නවා. ඒක දුර්වල මිනිස්සුගේ ගතිය. නමුත් ඊටාම සුළු වුණාට පින කවදාවත් අපි අත්හැරලා යන්නේ නැහැ. ඒක සංසාරේ මට විපාකයක් හැටියට එනවමයි. ඒ වාගේ සුළු පින්කමක් කරපු නිසා සමහර වෙලාවට තිරිසන් ආත්මික ඉපදිලා හරි වෙනත් අකුසල් නිසා තිරිසනෙක් වුණත් පිටිපස්සෙන් කොටියෙක් එලවගෙන එනකොට සමහරලාට කොටිය නවත්තන්න ඉදිරිපත් වෙන අය ඕන තරම් ඉන්නවා. ඔය සත්තු පිළිබඳව වැඩසටහන් එහෙම බලනකොට මේ වාගේ ඉගෙන ගත්ත ධර්මකාරණත් ගලපලා අරගෙන බලන්න ඕනේ. සමහර වෙලාවට මුවෙක් පිටිපස්සෙන් කොටියෙක් එලවගෙන යනවා. නමුත් කුළුහරක් රෑනක් වාගේ පිරිසක් මැද්දෙන් පැනලා කොටිය පන්නනවා. එහෙම අවස්ථා මේ වැඩසටහන් වල ඕන තරම් අපි දකිනවා. අරයාගේ ජීවිතේ බේරලා දෙන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා. අපිත් සංසාරේ වතුරක ගහගෙන යන්න පුළුවන්. ගින්නකට මැදි වෙන්න පුළුවන්. අර සතෙකුගේ ජීවිතේ බේරලා තිබුණ නිසා වෙනත් කුමන හෝ බලවේගයක් අපිව බේරගන්න ඉදිරිපත් වෙනවා. ඒ වාගේ සුළු නමුත් පින කවදාවත් අපි අත්හැරලා යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සිල්පද පහක් තියෙනවා. කෙලෙස් 1500ක් පිළිබඳව කරුණු සඳහන් කළා. ඒ අතරින් වෙනම පැහැදිලි කරපු සිල්පද පහක් තියෙනවා. පාණාතිපාතා, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාරා, මුසාවාදා, සුරාමේරය. කෙලෙස් 1500ක්ම අපි සංසාරයට ගෙනියන්න ලෑස්ති. නමුත් කෙලෙස් 1500කින්ම රැකෙන්න කියලා කීවනම් අපිට ඒක කොහොමත් කරන්න බෑ. මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලැබුවා කියලා කියන්නේ ස්වභාව ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත යුතු තාක් සියලුම ධර්මතාවයන් අවබෝධ කළ නිසායි. බුදු පියාණන් වහන්සේට වැටහුණේ නැති දෙයක් නැහැ. විශ්වයේ කොයි තරම්ද භාග්‍යතුන් වහන්සේගේ ඥානයේ තරම්. භාග්‍යතුන් වහන්සේගේ ඥානය යම් තාක්ද විශ්වයේ එච්චරයි. ඒ නිසා මේ විශ්වයේ තරණය නොකළ තැනක්, නොදැක්ක නොහඳුනන තැනක් නැහැ. ඒ නිසා මේ ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කරුණ බුදුරජාණන් වහන්සේට වැටහෙන තරම් කාටවත් වැටහෙන්නේ නැහැ. මේ ගවේෂණය කී කාලයක් කළාද? මේ පරිේශණය මොන කාලයක් කළාද? මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් තිස්සේ මේ පරිේශණය තමයි කළේ. ඒකට අපි කියනවා ආර්ය පරිේශණය කියලා. මේක ඇතුලේ තවත් වෙන කාටවත් කරන්න පරිේශණයක් නෑ. සම්පූර්ණ භාග්‍යතුන් වහන්සේ පරිේශණය කරලා ඉවරයි. රහතන් වහන්සේ නමකටවත් බුදුරජාණන් වහන්සේට වඩා වැඩියෙන් කරුණක් හොයන්න දෙයක් ඉතුරු කරලා නැත්තේ ඒකයි. රහතන් වහන්සේට ඒක වැටහෙන්නෙත් නෑ. රහතන් වහන්සේ දේශනා කළොත් ඒක හරියටම හරි වෙන්නෙත් නෑ. රහතන් වහන්සේටත් මේ ධර්මයේ වරදින්න තියෙන ඉඩකඩ හරි වැඩි. ඒ හින්දා රහතන් වහන්සේ නමුත් දේශනා කළත් ඔක්කොම හරි කියලා කාරණාවක් නැති හින්දායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ට වැටහිච්ච දේ දායකයන්ට කියන්න එපා කියලා. ඒක රහතන් වහන්සේටවත් අයිතියක් නෑ. තමන්ට හිතෙන දේ දායකයන්ට කියන්න එපා කිව්වා.
එහෙනම් දායකයන්ට කියන්න ඕනේ මොකක්ද? දායකයන්ට කියලා දෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේට වැටහිච්ච දේ. තමන්ගේ භාවනා අත්දැකීම කියන්න එපා කියලා කීවේ තමන්ට වැටහිච්ච දේ කියන්න එපා කියලා. රහතන් වහන්සේ නමුත් ධර්ම දේශනා කළොත් දේශනා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ භාවනා අත්දැකීම ගැනයි. බුදුරජාණන් වහන්සේගේ භාවනා අත්දැකීමට තමයි 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ. මේ ශාසනයේ තියෙනවා ඉගෙන ගන්න ක්‍රම 3ක්. පළවෙනි එක මේ නිත්තරණ ඊතර වීම සඳහා ඉගෙන ගන්නවා. නිත්තරණ පරියප්තිය. ඊතර වීම සඳහා ඉගෙන ගන්න. අපි හැමෝම ඉගෙන ගන්න ඕනේ එතන පිහිටලා ඉඳලා. අද බණ අහනවා. හෙට සමහරලාට බණ පොතක් කියවනවා. අපි සිල් ගැන දන්නවා. අපි සිල් ආරක්ෂා කරගන්නවා. හෙට බණ පොත කියවනකොට අපි ආරක්ෂා කරන පන්සිල් ගැනම අපි දන්නවට වඩා අලුත් කරුණු ටිකක් තියෙනවා ඒකේ. එතකොට සතුටක් ඇති වෙනවා. ඒ කාරණා ටික එකතු කරගෙන අපේ සීලය තවත් ශක්තිමත් කරගන්නවා. බණ අහනකොට බණ පොත් කියවනකොට සිල් ගැන නිවැරදි කරුණු හම්බ වෙනකොට ඒක ඉගෙනගෙන ඒ සීලය තව තහවුරු කරගන්නවා. සමාධිය ගැන කරුණු දැනගන්නකොට ඒ සමාධිය ගැන කරුණු දැනගෙන තව ඒක තහවුරු කරගෙන සම්පූර්ණ කරගන්නවා. විදර්ශනාව ගැන කරුණු දැනගන්නකොට විදර්ශනාව සම්පූර්ණ කරන්න මඟ දැනගන්නකොට ආන් ඒ කාරණා ඔස්සේ විදර්ශනාව සම්පූර්ණ කරනවා. එහෙනම් සිල් සම්පූර්ණ කරගෙන සමාධිය සම්පූර්ණ කරගෙන විදර්ශනාව සම්පූර්ණ කරගෙන මේ කොහාටද යන්න හදන්නේ? ඊතර වීම සඳහා නිත්තරණ පරියප්තිය. තව ක්‍රමයක් තියෙනවා බණ්ඩාගාර පරියප්තිය. මොකද මේ බණ්ඩාගාර පරියප්තිය කියලා කියන්නේ? අහන ධර්මය මනාව තහවුරු කරගෙන ධාරණය කරගන්නවා. දැනගෙන රැස් කරගන්නවා. භාණ්ඩාගාරගත කරගන්නවා. බණ්ඩාගාර පරියප්තිය. ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ ඉගෙන ගැනීම. ඒකත් මෙතෙන්ට තමයි අයිති වෙන්නේ. රහතන් වහන්සේලාත් එතකොට ඉගෙන ගත්තද? රහතන් වහන්සේලාත් ඉගෙනගෙන තියෙනවා. ඒකට ඒක උදාහරණයක් මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ දීප චක්‍රවර්ති මහ රජෙක් වෙන්න හිටපු කෙනෙක්. ධර්මාශෝක මහරජුරුවන්ගෙන් පස්සේ අනිවාර්යයෙන්ම ජම්බුද්දීපේ මහරජුරුව. ජම්බුද්දීපේට රජ වුණා කියලා කියන්නේ දීප චක්‍රවර්ති. මහාන වෙන කාලේ වෙනකොටත් මහින්ද කුමාරයා ජම්බුද්දීපේ යුව රජුරුව. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ කියලා කිව්වට මේ සාමාන්‍ය කෙනෙක්ද මේ පැත්තෙන් බැලුවා? ඒකාන්ත මහරජෙක්. නමුත් සංසාරේ කොච්චරනම් පිං තිබුණද තාත්තගෙන් අවසර අරගෙන පැවිදි වෙනකොට තාත්තගේ කැමැත්තට අනුව පැවිදි කරන්න හිස බාන අතරි චීවරේ පොරවන්නත් කලින්ම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. තාම කෙස් බානවා. එහෙම රහත් වෙන්න පින් තිබිලත් අවුරුදු 3ක් මහරහතන් වහන්සේලා යටතේ ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ 3 අවුරුද්දක් ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. සිව්පිලි සිඹියාපත් කියනකොට අර්ථ ධර්ම නිරුත්ති පටිභාන. නිරුත්ති කියන ඥානය පහළ වෙනවත් එක්කම ලෝකයේ ව්‍යවහාර භාෂා 100 සම්පූර්ණ ව්‍යාකරණ ඥානයත් එක්ක හසුරවන්න හැකියාවක් තියෙනවා. මේ භාෂා 100ක් ව්‍යාකරණානුකූලව හරියටම හසුරවන්න පුළුවන් හැකියාව ලැබෙනවා.
ඒ තරම් ඥාන ශක්තිය. ඒ තරම් ඥාන ශක්තියක් ලැබිලා 3 අවුරුද්දක් ත්‍රිපිටකය ඉගෙන ගත්තා. එහෙනම් රාතන් වහන්සේත් ධර්මයේ ඉගෙන ගන්නේ ඇයි? තමන් වහන්සේට වරදින්න තියෙන ඉඩකඩ වැඩි. මුළු ධර්මයේම ඉගෙන ගත්තා කියන එකද රහත් වුණා කියලා කියන්නේ. ධර්මයේම දැනගත්තා කියන එක නෙමෙයි රහත් වුණා කියලා කියන්නේ. ආන් ඒ නිසා රහතන් වහන්සේත් දේශනා කළ යුත්තේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයමයි. තව ක්‍රමයක් තියෙනවා ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඉගෙන ගන්න ක්‍රමයක්. ඒක නම් භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ තහනම් කරනවා. එහෙම ඉගෙන ගන්නවා නම් සර්පයාගේ මැද්දෙන් අල්ලගත්තා වගේ කියලා කියන්නේ. මුළු ත්‍රිපිටකයම දන්නවා. ඉගෙනගෙන තියෙන්නේ ඊතර වෙන්න නෙමෙයි මම හොඳට බණ දන්නවා මට හොඳට කියන්න පුළුවන් ඕනෑම කාරණාවක් ඇහුවොත් කියනවා ආන් ඒ වාගේ කියලා මිනිස්සු අතරට ඇවිල්ලා ප්‍රසිද්ධියටපත් වෙලා මිනිස්සුන්ගෙන් ලැබෙන ලාභ ලෝභ කීර්ති ප්‍රශංසා ලබා ගැනීමේ පරමාර්ථය ඇතුව අන් කෙනාට වඩා මට බණ කිය හැකි එයාට වඩා මම දන්නවා එයාට වඩා සූත්‍ර ගණනක් දන්නවා මිනිස්සු අතරට ගිහිල්ලා ඒ නිසා කැපී පෙනෙන්නයි මේ ඉගෙනගෙන තියෙන්නේ. තමන් සංසාරයෙන් එතර යන්නවත් අන් අය සසරින් එතර කරවන්නවත් නෙමෙයි. ලාභ ලෝභ ලැබීම උදෙසා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි නින්දට හරි අකමැතිනේ. නිදා ගන්න අයට භාග්‍යතුන් වහන්සේ කැමති නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නින්ද කියන්නේ ජීවිතයේ වඳ බව කියලා. ඒ නින්ද ගියපු වෙලාවට අපේ ජීවිතෙන් කිසි ප්‍රයෝජනයක් නැහැනේ. නින්ද කියන්නේ ජීවිතේ වඳ බව කියලා සඳහන් කරන්නේ. නින්දට හරි අකමැති. නමුත් විවේකයක් උවමනාම නම් දවසකට පැය 4ක් නිදා ගන්න කියලා කියනවා. ඒ නිදා ගන්න කියන්නේ රාත්‍රී 10ට සැතපීලා පාන්දර 2ට නැගිටින්න කියලා. නැගිටලා සක්මන් කරන්න කියලා. එතකොට තවත් නිදිමත තියෙනවා නම් ඒක දුරු වෙලා යනවා. අලස බව නැතුව යනවා. ඊට පස්සේ ලැබිච්ච ජීවිතෙන් බලාපොරොත්තු වෙන පරමාර්ථය බුදුන්පත් කරගන්න වීරිය වඩන්න. ඒකටයි භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙන්නේ. නින්ද හුඟක් පාඩුයි කියලා කිව්වේ. සාමාන්‍ය වෛද්‍යවරයෙකුත් අපිට කියන්නේ අඩුම තරමේ පැය 6ක්වත් නිදියන්න කියලා. ඉතින් ඒ වුණාට අපි ගැන කල්පනා කරලා බැලුවොත් අපි සාමාන්‍යයෙන් පැය 6කටත් වැඩිය නිදිනවා. අද නිමාඩු දවස නම් ටිකක් වැඩිපුර නිදා ගන්නවා. දවස් 5ක්ම වැඩනේ කියලා දවල්ට කාලක් ටිකක් නිදා ගන්නවා. වැස්ස වගේ තිබුණොත් සමහර දවසම නිදිනවා. ඔහොම බලලා සාමාන්‍යයෙන් දවසකට පැය 8ක් නිදියවොත් එහෙම ඒ මිනිසයා ජීවත් වෙන්නේ අවුරුදු 60යි නම් දවසකට පැය 8ක් නිදියලා නම් අවුරුදු 60ක් වෙනකොට අවුරුදු කීයක් නිදියලා කියලාද කල්පනාව? අවුරුදු 20ක්ම නිදියලා. එතකොට 60න් 40යි ජීවත් වෙලා තියෙන්නේ. ආන් එතකොට තමයි තේරෙන්නේ නිදියපු එකේ පාඩුව. අවුරුදු 20ක් නිදියව කියලා කියම ඒකට පුදුමයි. අපරාධي අවුරුදු 20 කියලා. හැබැයි ඒක පැය 4කට අඩු කරගත්තොත් මට තව අවුරුදු 10ක් අවදියෙන් ඉන්න තිබිලා තියෙනවා. ඒ හින්දා මේ ජීවිතේ මේ නිදියලා නැහති කරන්න නෙමෙයි තියෙන්නේ. පුළුවන් තරම් ප්‍රයෝජන අරගෙන සංසාරයෙන් එතර වෙන්න වීරිය වඩන්නයි ජීවිතේ තියෙන්නේ. එතකොට නින්දට භාග්‍යතුන් වහන්සේ කැමති නෑ. නමුත් අර ලාභ ලෝභ වෙනුවෙන් ධර්මයේ ඉගෙන ගන්නවට වඩා ධර්මයේ දේශනා කරනවට වඩා නිදා ගන්න එක සැපයි කියලා දේශනා කරනවා. ඇයි අර එහෙම ඉගෙනගෙන යන්නෙම නිරේට. ඊට වඩා නිදාගෙන ඉන්න එක හොඳයි. පව් රැස් වෙන්නේ නැහැ. Tamanට පාඩුයි මිසක් පව් නෑ. ආන් ඒ හින්දා ඒ තුන්වෙනි ක්‍රමයට ඉගෙන ගන්න එපාම කියනවා. ලාභ ලෝභ වෙනුවෙන් ධර්මයේ ඉගෙන ගන්නවත් දේශනා කරන්නවත් එපා. අනුකම්පාව වෙනුවෙන් සසරින් එතර කරවීම උදෙසාත් තමන්ගේ එතර වීම උදෙසාත් ධර්මයේ දැනගන්න දේශනා කරන්න කියන එකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එතකොට
මේ නිර්මල ධර්ම රත්නය ලෝක සත්වයා සුවපත් කරනවා වගේම තමනුත් සුවපත් කරනවා. අපි මෙතෙන්ට ආවේ අපි කරගන්න පින අපි ආරක්ෂා කරනවා පිළිගන්න බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. එහෙනම් කෙලෙස් 1500ක්. මහා කරුණික භාග්‍යතුන් වහන්සේ අපිට මේකෙන් කාරණා පහක් තෝරලා අරගෙන කිව්වා මෙන්න මේ කාරණා පහ හොඳට රැකගන්න. ස්වභාව ධර්මයේ පිළිබඳව පරිේශණය කරලා ස්වභාව ධර්මයගේ තියෙන දැඩි නීති පහක් තමයි මේ අරන් තියෙන්නේ. මේ නීති පහ උල්ලංඝනය කෙරුවොත් ගැලවෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. අපි පාරේ යනකොට එහෙමයි. සුදු ඉර කපලා යනවට වඩා කහිරින් ඉස්සර කරන එක හරි බරපතලයි. එතකොට සාමාන්‍ය දේවලුත් තියෙනවා. හැබැයි පන්සිල් පදයක් කඩනවා කියන එකකින් ගැලවෙන්න බෑ කිව්වා. ඒක මහා බර සිල්පදයක්. ඒ නිසා එයින් 4කට කිව්වා කර්මපත කියලා. කර්මපත 4ක්. මැරෙන වෙලාවේ මතක් වුණොත් නිරේ උපද්දවනවා. බේරන්න කෙනෙක් නම් බේරන්න කෙනෙක් නැහැ. 5 වෙනි එකට කෙලින්ම ඍජුවම කර්මපතයක් කියලා කිව්වේ නැහැ. නමුත් 5 වෙනි එක කර්මපතයක් වෙනම ක්‍රමයක් තියෙනවා. සුරාපානය කරලා පාඩු Tamanටනේ. මම සුරාපානය කළා කියලා අනික් එක්කෙනාට පාඩු නෑ. එයාගේ සල්ලි වේදන් වෙලත් නෑ. එයාගේ ඇඟ දුර්වල වෙලත් නෑ. එයාට ලෙඩ හැදිලත් නෑ. ඔක්කොම බලපාන්නේ මට. ඒ හින්දා අන් අයට කරදරයක් වෙලා නෑ. දැන් අපිට මෙහෙම සිහියෙන් ඉන්නකොටත් අපි යතින් බොරු කියවෙනවා හරියට. කොච්චර පන්සිල් ගත්තත් යාළුවෝ එකතු වෙච්චාම හරි පිරිස එකතු වුණාම හරි දරුවෝ නලවන්න ගියාම හරි විහිළුවකට හරි බොරුවක් කියනවා. එතකොට සිහි නෑ. විහිළුවට කිව්වත් සිල්පදේ කැඩෙනවා. නිකම්ම සිහි නැතුව විහිළුවටම ගිහිල්ලා ශික්ෂාපදේ කැඩිලා සෑහෙන්න. මෙහෙම ඉඳගෙනත් සිහි නැතිකොට මත් වෙලා ඉන්නකොට කොහොමත් සිහි නෑ. ඒ හින්දා මත් වෙච්ච පුජ්‍යලයා අතින් අර සිල්පද 4ම කැඩෙනවා. එයාට කොහොමත් සිහි නෑනේ. ඒ හින්දා ඒක කර්මපතයක් බවට පත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඒ ක්‍රමය. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ පහම පෙන්වුවේ. මේ පහ කරගන්න එපා. යමෙක් තවමත් මේ සිල්පද පහ ආරක්ෂා කරගන්න සූදානමක් නැත්තම් ඔහු නිරයෙන් බේරගන්න කෙනෙකුත් නැහැ. මරණ මංචකයට වෙලා කොයිතරම් අඬ කෑ ගැහුවත් මොනතරම් බේරගන්න කියලා ඉල්ලීම් කළත් අනික් අයට තියෙන බලාගෙන අඬන්න මිසක් බේරන්න ක්‍රමයක් නැහැ. බේරෙන්න ඕන නම් තමන් සිල්පද පහ ආරක්ෂා කරගන්න වීරිය වඩන එකයි තියෙන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දන් දීම ගැන. දස දාන වස්තුවක් දේශනා කළා. දස පුණ්‍ය ක්‍රියාවක් දේශනා කළා. දස කුසල් දේශනා කළා. යමෙක් මේ දේවල් ජීවිතේ පෝෂණය කරගත්තාම අපි මැරිලා ඊළඟ භවයේ සුගතියක් ලැබෙනවා. ඒ සුගතියේදී අඩුපාඩු නෑ මොකවත්. අපි සංසාරේ දීපු හැටියට අඩු නැතුව ලැබෙනවා. සීලය උපදින තැන වෙනස් කරනවා. දානය ඉපදුනාට පස්සේ ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරනවා. කොහොම ශරීර වර්ණයක් ලැබෙන්න ඕනේද? කොයි වාගේ පෙනුමක් ලැබෙන්න ඕනේද? කොයි විදිහේ අංගපසංග ලැබෙන්න ඕනේද? කොහොම නිරෝගී බව ලැබෙන්න ඕනේද? මොන විදිහේ කැම බීම ලැබෙන්න ඕනේද? කොයි විදිහේ ඇඳුම් පැළඳුම් හම්බෙන්න ඕනේද? මොන විදිහේ ගෙවල් ලැබෙන්න ඕනේද? කොයි ආකාරයෙන් යාන වාහන ලැබෙන්න ඕනේද? කොහොම අධ්‍යාපනයේ දියුණු වෙන්න ඕනේද? දක්ෂ බව කොහොම ඇති වෙන්න ඕනේද? මේ ඔක්කොම අපට තීරණය කරලා දෙන්නේ කවුද? මේ සංසාරේ පෙර භවවල අපි කරගත්ත කුසල්. ඒකට තමයි දස දාන වස්තුවක් දේශනා කළේ. මේ 10ම සම්පූර්ණ කරගන්නයි දේශනා කරලා තියෙන්නේ. විටින් විට 10ම සම්පූර්ණ කරගන්න. එතකොට ඊළඟ භවයේ මොකවත් අඩු නම් අඩු නෑ, පාඩු නෑ, නෑ කියලා නෑ, බෑ කියලා දෙයක් නෑ. සියල්ල සම්පූර්ණ වෙලා.
ඉතින් අපේ අය එකක් ගානේ හොයන්න මේ දේවල් කරාම මොනවද ලැබෙන ආනිසංස? ආහාර දන් දුන්නාම ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ලැබෙනවා කියන්නේ. ඒ අතර වස්ත්‍ර දන් දුන්නාම අන්නදෝ බලදෝ හෝති වත්තදෝ හෝති වන්නදෝ. වෙනම වස්ත්‍ර දන් දුන්නාම හම්බ වෙන්නේ ඊටාම ලස්සන වර්ණ සම්පත්තිය. වස්ත්‍රත් හම්බ වෙනවා, වර්ණයත් හම්බ වෙනවා. ඇඳුම් දන් දුන්නාම. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පාපිසි පුටු ඒ වගේ දේවල් දන් දුන්නාම, පාවහන් වගේ දේවල් දන් දුන්නාම සසරට අපිට හම්බ වෙන්නේ බොහොම සැපදායක යාන වාහන. මම මේ හැම කාරණාවක්ම මේ සරලව මතු පිටින් සඳහන් කරන්නේ මේ වගේ ගැඹුරක් තියෙනවා. සුවඳ වාගේ දේවල් වැඩියෙන් පූජා කරාම උසස් විදියට පූජා කරාම හම්බ වෙන්නේ මනා ප්‍රඥාව. ඒ විදිහට මේ දස දාන වස්තුවේ එක පෙන්නවා මේකෙන් මෙහෙම ආනිසංස මේකෙන් මෙහෙම ආනිසංස 100 ගාණක් කැටි වෙලා එනකොට ඊළඟ ජීවිත කොහෙන්වත් අඩු නැහැ. මොන වගේවත් පාඩු නැහැ. ඒ හින්දා මේ ජීවිතේ ඒව සම්පූර්ණ කරගන්න ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ අනාගතයට උපදින්න තියෙන ආත්ම ලක්ෂ ගාණක් සැලසුම් කරන්න තියෙන ජීවිතයක් මේක. මේ ජීවිතයේ කොයි තරම් දේවල් අපි සැලසුම් කරනවද? ගෙවල් හදනවා, ඉඩම් හදනවා, වැටවල් ගහනවා, මිදුල් හදනවා, උද්‍යාන හදනවා. මේ කොච්චර අපි සැලසුම් කරනවද ලස්සනට ජීවත් වෙන්න? ඒ සැලසුම් කරනවා වගේම ඔබ සැලසුම් කරන්න නිවන් දකින්නතුරු ඔබේ ජීවිතෙත් සැලසුම් කරන්න. සතර අපායට නොයා, අඩුපාඩු නැතුව, හිඟා කන්න නැතුව, ඉල්ලන්නේ නැතුව, කඳුළු නැතුව සැපසේ ජීවත් වෙන්න අනාගත ජීවිත කෝටි ගාණක් සැලසුම් කරන්න ඒ ප්‍රයෝජනෙ ගන්න තියෙන්නේ මේ ජීවිතේ. හැබැයි හෙට උදේ වෙනකොට ඒ ජීවිතේ තියෙයිද කියලා දන්නේ නැහැ. හෙටට කල් නොතියා පුළුවන් නම් අදම කරන්න. දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු.